එක ජීවිතුන් අතර සිටින අය යේසුස් වහන්සේගේ අභිමුඛත්වයට යනවා. යේසුස් වහන්සේගේ අභිමුඛත්වයට ගියාම මේ දෙගොල්ලන්ට මොකද්ද වෙන්නේ? පහත් වූ ශරීර. අපි මේ ගත කරන පහත් වූ ශරීර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් අපට ලැබෙනා වූ තේජවන්ත ශරීර බවට පත් වෙනවා කියලා. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ ප්‍රශංසා ප්‍රේමවන්තයනි. යේසුස් වහන්සේගේ නැවත පැමිණීමෙන් කියන්නේ අපි ස්වර්ගයට යෑම නෙවෙයි. නමුත් උන්වහන්සේ අප වෙතට පැමිණීමයි. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ ප්‍රශංසා. ඒ නිසා ප්‍රේමවන්තයනි මේ එක සුව කිරීමේ දේව මෙහෙයන් එහෙම නැත්නම් මේ යාඥා කාලවලදී මේ එක දේව දාසයන් එක විදියට අපි දන්නවා අද ගත්තොත් එහෙම අද සුව කිරීමේ දේව මෙහෙයන් අද ගොඩාක් තියෙනවා. ඒ වගේම දේව දාසයන් ඒගොල්ලන්ට ලැබිච්ච දීමනාවල් අනුව ඒගොල්ලන්ට ලැබිලා තියෙන ස්වාමීන් වහන්සේගේ කරුණාව අනුව තාලෙන්ත අනුව ඒගොල්ලෝ නොඑක ආකාර දේව මෙහෙයන් කරනවා. ප්‍රේමවන්තයන් නමුත් අපි මතක තියාගන්න අපි අහන්න තියෙන ප්‍රශ්නය දෙවියන් වහන්සේ මේ දේවල් කරන්නේ අපිට සුවේ දෙන්නේ සුව කිරීමේ මෙහෙයන් තුළින් ස්වාමීන් වහන්සේ හාස්කම් කරන්නේ අපි ස්වර්ගයට අරින්නද? අපි ස්වර්ගයට අරින්න. අපි ස්වර්ගයට ගියොත් එහෙම යම් විදිහකින්වත් එහෙම යේසුස් වහන්සේ ඉස්සෙල්ලා යේසුස් වහන්සේ කියන්නේ සුව කිරීමට දෙවියන් වහන්සේට අවශ්‍ය සුව කිරීමක් නෙමෙයි. ඒකත් අපි මුලින්ම බැලුවොත් එහෙම ප්‍රේමවන්තයෝ මුලින්ම බැලුවොත් දෙවියන් වහන්සේ ආදාම මෙව්වේ අමරණීය මිනිසෙක් හැටියට. ලෙඩෙක් හැටියට නෙමෙයි. ඒ නිසා ඔරිජිනලි අපි බැලුවොත් උපත් පොතේ අපි මුල් සැලැස්මවල් බැලුවොත් එහෙම ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ සුව කිරීම ගැන කතා කරන්න. අද වුණා දෙවියන් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙලා සබාව එහෙම නැත්නම් ක්‍රිස්තු ශරීරය ලෙඩ නොවි සුවයෙන් ශක්තියෙන් ඉන්නවා දකින්නට. ආමෙන්. ආමෙන්. ඒක දේව කැමැත්තයි. ඒක දේව සැලැස්ම. දැන් ප්‍රේමවන්තයනි. එමනම් ඇයි අපිට මේ සුවය අවශ්‍ය? දැන් ප්‍රේමවන්තයනි මිනිස්යාගේ වැටීම කර්ම කොටගෙන. ස්වභාව ධර්මයේ වැටීම කර්ම කොටගෙන. ලෝකයේ පාපයට වැටීම කර්ම කොටගෙන. දෙවියන් වහන්සේ යහපත් ලෙස මෙවු තත්වය සම්පූර්ණයෙන්ම කන පිට හැරීම කර්ම කොටගෙන. අපිට මූණ දෙන්න සිද්ධුනේ වෙන දෙයක්. නමුත් දැන් අපිට සුවය අවශ්‍ය මොකටද? ඇයි අපිට සුවය අවශ්‍ය? කාටරි ලෙඩක් හැදෙනවා. ඒ වෛද්‍යවරුන් කියන හොද කරන්න බෑ කියලා. දැන් මොකටද අපිට සුවය අවශ්‍ය? මරණයට බය නිසා. මරණයට බය නිසා. මැරෙන්න බය නිසා. ප්‍රේමවන්තයන් ලෙඩක් හැදුනම වෛද්‍යවරුන් කියනකොට සුව කරන්න බෑ. එහෙම නැත්නම් ඒ ලෙඩේ සුව වෙන්නේ නැතුව ඒක දිගින් දිගටම ඒ ලෙඩේ බහානක ලෙස යනවා නම් අපි මැරෙන්න බය නැත්තම් ප්‍රේමවන්තයන් මොකටද සුවේ? පිළිපි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ කියන විදිහට ප්‍රේමවන්තයන් අපි දැන් ජීවත් වෙන්නේ මේ පහත් කමේ සිරුර ඇතුළේ. පාපේ නිසා මිනිස්යාගේ පහත් කමේ සිරුර තමයි ජේසුස් වහන්සේට තිබුණු තේජවන්ත සිරුරට අපිව රැගෙන යන්නේ. මොකද ඇයි පහත් කමේ සිරුර කියලා කියන්නේ? පාපය කරන කොටගෙන ප්‍රේමවන්තනි දැන් මේ හැම දෙයක්ම හැම ප්‍රශ්නයක්ම හැම දුකක්ම හැම වේදනාවක්ම හැම පරීක්ෂාවක්ම අත්දකින්න වෙලා තියෙන්නේ විඳින්න වෙලා තියෙන්නේ ශරීරයෙන්. මේ පහත් කමේ සිරුරට ප්‍රේමවන්තනි ඒ නිසා මොකක්ද වෙන්නේ ප්‍රේමවන්තනි අපි මරණයට බයයි. මේ ශරීරය නැති වෙන්න අපි බයයි. නමුත් ප්‍රේමවන්තයනි අපි බයිබලයේ කියවනකොට අපිට තේරෙනවද නමුත් දෙවියන් වහන්සේ ආදම්ව මවන වෙලාවේදී ආදම්ට කිව්වද පුතේ ඔයා මෙච්චර කලක් ආයු වලදලා මෙච්චර අවුරුදු ගාණක් ජීවත් වෙලා අහවල් කාලේ වෙනකොට ඔයා මැරෙන්න ඕන. ආදම්ට දෙවියන් වහන්සේ ආයු කාලයක් දුන්නද? දුන්නේ නැහැ. ආදම්ට දෙවියන් වහන්සේ ආයු කාලය දැන් ඔයගොල්ලෝ අහන්න එහෙනම් අර බයිබලයේ තියෙන මිනිස්සුගේ ජීවිත කාලය අවුරුදු 70ක සවිසක්ති නැත්තම් අවුරුදු 80ක ඒ ඔක්කොම මේ කරුණක් ගැහුවට පස්සේ ආවා. මුල්ම දෙවියන් වහන්සේගේ සැලැස්ම ගත්ත ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ
ආදම්ට ආයු කාලයක් දුන්නේ නැහැ. ඇයි ඒ? ඒ වචනේ කියනවා ප්‍රේමවන්තයනි. උප්පත්ති දෙකේ හතරේ පදේ කියනවා. මොකක්ද? කියන උපමයි. දේවි සම්ජානන වහන්සේ පොළවේ දුවිල්ලේ මිනිසයා මව ඔහුගේ නාස්පුඩු තුරට ජීවනයේ හුස්ම වෙනුසේක. මෙසේ මිනිසයා ජීවමාන කෙනෙක් විය. හලෙලූයා. ආමෙන්. ප්‍රේමවන්තනි අපේ ඔරිජිනල් ස්වභාවය ඒකයි. ජීවමාන කෙනෙක්. ඒක අපි අද ඩුප්ලිකේට් කරනවා. ප්‍රේමවන්තනි අපේ ඔරිජිනල් ස්වභාවය ඒකයි. ජීවමාන කෙනෙක්, living being. ජීවමාන කෙනෙක් කියලා කියන්නේ ප්‍රේමවන්තනි මරණය අයිති නෑ. ඒක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. ආදම් කිව්වද මරනවා කියලා? දැන් ඔයගොල්ලෝ කියේ ඔව් කිව්වා. මොකක්ද කිව්වේ? ඇයි අර කිව්වේ මැරෙනවා කියලා? ඔව් කිව්වා තමයි. කොයි වෙලාවද කිව්වේ? එහෙනම් හොඳ නරක අවබෝධ කිරීමේ ගසින් පමණ නොකෑ යුතුය. දැන් මේක කියනකොට ආදම්ට දීලා තිබ්බේ මරණීය ශරීරයක්ද අමරණීය ශරීරයක්ද? මරණීය ජීවිතයක්ද අමරණීය ජීවිතයක්ද? අමරණීය ජීවිතය. එතකොට දෙවියන් වහන්සේ කියනවා ඔබ නුඹ යම් දවසක ඒ ගසින් කන්නේද ඒ දවසේ මරණය නුඹට ඒකාන්තය. ඒ කියන්නේ මරණය ඒ වෙනකොට තිබ්බද නැද්ද? මරණය ඒ වෙනකොට තිබ්බද නැද්ද? මම දන්නවා ඔයගොල්ලෝ හුඟක් වෙලාවට කියන්නේ නැහැ කියලා. මරණය තිබ්බේ නැත්නම් දෙවියන් වහන්සේ කොහොමද කියන්නේ නුඹට මරණයක් දෙන්නේ යනවා කියලා? ඒ කියන්නේ ප්‍රේමවන්තයනි මනුෂ්‍යයාට මරණය අයිති කරලා දුන්නේ නැහැ දෙවියන් වහන්සේ. ඒ මරණය දෙවියන් වහන්සේ කොටුවේ තිබුණා. ඒ නිසා දෙවියන් වහන්සේ කියන්නේ හොඳයි. නුඹ අකීකරු වුණොත් නුඹට මරණය හිමි වෙන්නට යනවා. ඒ කියන්නේ ප්‍රේමවන්තයනි මරණය සක්‍රිය කළේ. ඒක ඇක්ටිවේට් කරේ කවුද? මනුෂ්‍යයා. මනුෂ්‍යයා මරණය සක්‍රිය කරේ නැත්නම් අදත් මරණය අක්‍රියයි. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ. ඒ නිසා ප්‍රේමවන්තයනි අපිට දේ වචනේ කියන්නේ උපත්ති දෙකේ කියන්නේ අපුමයි කියන්නේ හොඳ නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතුය. නුඹ යම් දවසක ඒ ගසින් කන්නේද ඒ දවසේ මරණය නුඹට ඒකාන්තයි. ප්‍රේමවන්තයනි අකීකරු වුණොත් කියන දේ ඇහුවේ නැත්නම් ස්වාමීන් වහන්සේ නැව්ව ආකාරයට අපි ජීවත් වුණේ නැත්නම් මෙතන කියන්නේ මරණය ඒකාන්තයි. surely you will die. ඔය surely කියන වචනේ ඒකාන්තයි කියන වචනේ ප්‍රේමවන්තයනි හේබ්‍රු භාෂාවේ මුත් කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ මුත් කියන වචනේ එක පැරණි එක දඬුවම. ඒ ඒකාන්තයි කියන්නේ ඒක දඬුවම. ඒක දෙවියන් වහන්සේ විසින් මිනිසයාට දෙන්න යන දඬුවම. හැබැයි ඒ දඬුවම මිනිසයාට දෙවියන් වහන්සේ දුන්නේ නැහැ. දෙවියන් වහන්සේ මිනිසයාට දුන්නේ තෝරා ගැනීම. හැබැයි මිනිසයා අපිට දෙවියන් වහන්සේ උරුම කරලා දුන්නේ ප්‍රේමවන්තයනි මරණීය ජීවිතයක් නෙමෙයි. මැරෙන්න ජීවිතයක් නෙමෙයි. අමරණීය ජීවිතයක් තමයි දෙවියන් වහන්සේ අපිට දුන්නේ. හල්ලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා. ඒක තමයි දේව සැලැස්ම. ඒක තමයි දේව කැමැත්ත. හැබැයි අවාසනාවට වෙච්ච දේ නිසා ආදම් මරණ අවුරුදු කීයක් ජීවත් වුණාද? ආදම් අවුරුදු කීයක් ජීවත් වුණාද? අවුරුදු 930ක්. 930ක්. ප්‍රේමවන්තයනි ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්නා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ආදම්ට අවුරුදු 900ක් ජීවත් වෙන්නට අවස්ථාව දුන්නා. ඇයි 900ක් දුන්නේ? ඇයි 930ක් දුන්නේ? ඇයි එච්චර කාලයක් දුන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි. ඒක දෙවියන් වහන්සේගේ සැලැස්ම නෙමෙයි මරණය කියන්නේ. ප්‍රේමවන්තයනි එදා ස්වාමීන් වහන්සේගේ
උන්වහන්සේගේ අරමුණ තිබුණේ මොකක්ද? උන්වහන්සේ අපිව හදනකොට, අපිව මේ පොළොවට බිහි කරනකොට, අපිව මේ පොළොවට මවනකොට අපි මේ වචනේ දන්නවා ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේගේ ස්වභාවයෙන්, දෙවියන් වහන්සේගේ සමානත්වයෙන්, දෙවියන් වහන්සේ වගේ ඉන්න තමයි ප්‍රේමවන්තනි එවිලි මැවිල්ල වෙන්න තමයි උන්වහන්සේ අපිව සෑද. එනිසා ප්‍රේමවන්තනි එදා ආදම්ව මැව්වේ අමරණීය කෙනෙක් ලෙඩ වෙන්නද? නෑ. කෙඳිරි ගන්නද? නෑ. ආදම්ව මැව්වේ නෙමෙයි. ප්‍රෙෂර් හැදෙන්නද? නෑ. ලේවල සීනි එන්නද? නෑ. හાર્ට් ප්‍රශ්න එන්නද? නෑ. පිළිකා හැදෙන්නද? නෑ. මේ කිසිම දෙයක් නැතුව ඉන්න තමයි ආදම්ව දෙවියන් වහන්සේ මේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ ආදම්ව මවලා මිනිස්යාව මවලා දෙවියන් වහන්සේ මෙහෙම පොරොන්දු දුන්නා. විඥාන පහළවේ උන්වහන්සේ කියන ඔක්කොමයි හොඳට හයියෙන් කියවන්න. උන්වහන්සේ ඕම් අමතකයි නුඹේ දෙවිවර ස්වාමීන් වහන්සේගේ හඬට නුඹ ඕනෑ කමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවේ හරිවටුනේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන් දෙමි. උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නේ නම් මිසර වාසී පිට මා පැමිණු ලෙඩ රෝග එකක්වත් නුඹලාට නොවනවා. මන්ද නුඹලාට සුවය දෙන සංඥානන් වහන්සේ මමයි. දැන් මේ කොටසට එනකොට ප්‍රේමවන්තනි මිනිස්සයා වැටිලා, මිනිස්සයා පාපයට වැටිලා, මිනිස්ය කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ගිහින් ඉවරයි. ඒ නිසා දෙවියන් වහන්සේට තෝරා ගන්න උනා මේ ඊශ්‍රායල් ජනතාව. ඒ තෝරාගෙන ඊශ්‍රායල් ජනතාවට වෙන සැලැස්මක් ඇතුව ඉදිරියට ගේන. ඒ ගේනකොට තමයි දෙවියන් වහන්සේ මේක මිනිස්යාට කිව්වේ. ඒ බලන්න ප්‍රේමවන්තනි මම නුඹලාට ලෙඩ රෝගී වෙන්නේ නැහැ. මම විසර දාසී විසර දේශෙට එවපු ලෙඩ රෝග එකක්වත් නුඹලාට නොවුණුවන්නේ. මන්ද නුඹලාට සුවය දෙන ස්වාමීන් වහන්සේ මමයි. මම ඔබලාට සුවය දෙන නිසා මම නුඹලාට ලෙඩ රෝග එන්න සලස්වන දෙවියන් වහන්සේ නෙමෙයි. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා. නමුත් මෙතන ප්‍රේමවන්තනි බලන්න කාරණා කීපයක් තියෙනවා. කාරණා කීපයක් තියෙනවා. මොකක්ද කියන්නේ? නුඹේ දෙවි සම්යන් වහන්සේගේ හඬට නුඹ ඕනෑ කමින් ඇහුම්කන්ද. ඕනෑ කමින් ඇහුම්කන්දී විගාඩ මොකක්ද කියන්නේ? ඇස් අමුවේ හරි දේ කරන්න. ඇස් අමුවේ හරි දේ කරන්න. දැන් මේක දෙවියන් වහන්සේ කියන්නේ මිනිස්සු වැටුණට පස්සේ. ඇස් අමුවේ හරි දේ කරන්න. විගාඩ මොකක්ද කියන්නේ? ආඥාවලට කන් දෙන්න. ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දෙන්න කියලා කියන්නේ ප්‍රේමවන්තනි හොඳයි මේකෙන් අහලා මේකෙන් පිට කරන්න නෙමෙයි. ඒක අපගේ ජීවිතවලට අදාළ කරගන්න. ඒකයි කියන්නේ මොකද අන්තිමට කියන්නේ නියෝග ආරක්ෂා කරන්න කියලා. ඒවා ඇහුම්කන් දීලා ඒ නියෝග උන්වහන්සේ අපිට කියන දේ අපි රැකගන්නවා නම් හලෙලූයා. ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? ස්වර්ගික සුවය මම නුඹලාට දෙනවා. නුඹලාට ලෙඩ රෝග එවන්නේ නෑ. නුඹලාට සුවය ස්වාමීන් වහන්සේ දෙනවා. හලෙලූයා. අපි කතා කරන්නේ ස්වර්ගික සුවය. එහෙමනම් ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ ආරම්භයේදී ස්වර්ගයක් ගැන මිනිස්යාව ස්වර්ගයකට අරින්න හිතුවෙත් නැත්නම් ඉදිරියේදී කරන්න යන දේ පළවෙනි තෙසලෝනි 4 වෙනි පරිච්ඡේදයේ කියනවා නම් හොරණය අඬ එනකොට බලාපොරොත්තුනේ දේව දූතයන් පිරිවරාගෙන යේසුස් වහන්සේ ස්වර්ගයෙන් බැහැගෙන එනවා නම් ප්‍රේමවන්තනි එහෙමනම් අපි දඟලන්නේ ස්වර්ගයට යන්න නම් අපේ ආසාව තියෙන්නේ ස්වර්ගයට යන්න නම් එහෙනම් අපි පොඩ්ඩක් බලමු මොකක්ද දැන් එහෙනම් මේ ස්වර්ගය කොහටද අපි යන්න තියෙන්නේ? එහෙනම් අපිට දඟලන්න තියෙන්නේ කොතනද යන්නද? ප්‍රේමවන්තනි බයිබලයේ අරගෙන මෙන්න මේ වචන මතකත් උගලේ හැම බයිබලයකම නෑ මේ වචන. අලුත්
පරිවර්තනය කරගෙන පිටිපස්සේ බැලුවොත් එහෙම ගැටපද විවරණය කියලා කොටසක් තියෙනවා. ඒකේ අපිට දෙනවා අර්ථ දැක්වීම ඩෙෆිනිෂන්ස් තියෙනවා අපිට තේරුම් ගන්න බැරි දේවල් සම්බන්ධයි. ඉතින් ස්වර්ග රාජ්‍ය කියන්නේ මොකක්ද කියලා මේ ගැටපද විවරණේ මෙන්න මේ ආකාරයෙන් පැහැදිලි කරන්නේ. ඔයගොල්ලෝගේ සමහර බයිබල්ස් වල මේක තියෙනවා. හැබැයි පරණ පරිවර්තනේ නෑ අලුත් පරිවර්තනේ තමයි මේක තියෙන්නේ. බලන්න මොකක්ද මේ කියන්නේ? මොකද තේරුම් ගන්න ඕනේ. මොකක්ද ස්වර්ග රාජ්‍ය කියන්නේ? මොකක්ද ස්වර්ගය කියන්නේ? මොකක්ද ස්වර්ග රාජ්‍ය? ඒ වචනේ මම මේකම බයිබලෙන් ගත්තේ හැම අකුරක්ම බයිබලෙන් ගත්තා. මොකක්ද කියන්නේ? ලෝකුරා පැවතෙන. අයියේ කියන්නේ මොකක්ද? ලෝකුරා පැවතෙන. දෙවියන් වහන්සේගේ රාජ්‍යත්වය. හලෙලූයා. ලෝකුරා පැවතෙන්නා වූ දෙවියන් වහන්සේගේ රාජ්‍යත්වය. ආමෙන්. ඊගාට මොකක්ද කියන්නේ? මෙය ස්ථානයක් නොව තත්වයකි. මේක ස්ථානයක් නෙමෙයි මේක තත්වයක්. ඒ කියන්නේ ප්‍රේම වන්දිනේ කිලෝමීටර ලක්ෂ ගණන් එහා ගිහිල්ලා මේ නවතින තැනක් නෙමෙයි. මොකද්ද? ස්වර්ග රාජ්‍යය කියන්නේ මේක ස්ථානයක් නෙමෙයි මේක තත්වයක්. අපේ ජීවිතයට අපිට ප්‍රේම වන්දිනේ අයිති කරගන්න පුළුවන් තත්වයක්. හලෙලූයා. ඔබ ආගෙන දෙන්නේ? ආමෙන්. ඔබ ආගෙන දෙන්නේ? ස්වාමීන් වහන්සේට ප්‍රශංසාව. ඊගාව මොකක්ද කියන්නේ? මුළු විශ්වය දෙවියන් වහන්සේට හිමි බවත් උන්වහන්සේ පාලනය කරන බවත් උන්වහන්සේගේ රාජ්‍ය නීතිය පිළිගත් ජනතාව මේ අදහස් කෙරේ. හලෙලූයා. අල්පාර කියන්නේ මුළු විශ්වය දෙවියන් වහන්සේට හිමි බවත්. ආමෙන්. මුළු විශ්වයමයි දෙවියන් වහන්සේට බවත් උන්වහන්සේ පාලනය කරන බවත් උන්වහන්සේගේ රාජ්‍ය නීතිය පිළිගත් ජනතාව මේ අදහස් කෙරේ. දෙවියන් වහන්සේට ප්‍රශංසාව. ප්‍රේමවන්තයනි ඕක තමයි යේසුස් වහන්සේ ආවේ ඇවිල්ලා උන්වහන්සේගේ සුභාරංචිය උන්වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා. ප්‍රේමවන්තයනි මම මේක විනිසලා පයින් කියලා ඇති. මේ බයිබලේ යේසුස් වහන්සේගේ දේශනා කියලා කියපු ගමන්ම එක පාට අපේ ඔළුවට එන්නේ මොන දේශනාවද? කන්දුක දේශනාව. හැබැයි කන්දුක දේශනාවක් නෙමෙයි. ප්‍රේමවන්තනි ඔයගොල්ලෝගේ බයිබලේ මතයතුමාගේ සුභාරංචි 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයෙන් පටන් කියවුවොත් එතන තියෙනවා යේසුස් වහන්සේ එතෙක් පටන් ගෝලයන්ව රැස් කරමින් ගෝලයන්ට උගන්වමින් මේ වචන වදාළසේක. ඒක දේශනාවක් නෙමෙයි. ඒක ඉගෙනීමක්. ඒ වගේම තමයි එපිස්කෝපිය ප්‍රේමවන්තනි අපේ ශුද්ධාත්මයන් වහන්සේගේ දීවනාව ගැන කියනකොට පැහැදිලිවම කියනවා එක දීවනාවක් ගැන. ඉගෙනීමේ දීවනාවද දේශනා කිරීමේ දීවනාවද මේක දීවනාවල් එකක්ද දීවනාවල් දෙකක්ද? දෙකක්. ඒ කියන්නේ ප්‍රේමවන්තනි යේසුස් වහන්සේ යම් ස්ථානයක වල යම් දේවල් ඉගෙනුවද ඒක ඉගෙනීමක්. නමුත් යම් ස්ථානයක වල යේසුස් වහන්සේ දේශනා කරාද අන්න ඒක තමයි දේශනාව. ඉගෙනීමේ ප්‍රේමවන්තනි ගොඩක් වෙලාවට කතා කරන්නේ බුද්ධිය. දේශනාවෙන් කතා කරන්නේ මිනිස්යාගේ හදවත. මිනිස්යාගේ ආත්මය. යේසුස් වහන්සේ දේශනා කරා කියලා කොහේ තැනක තියෙනවා නම් අපිට බලන්න පුළුවන් මාර්කෝගේ සුභාරංචි පළවෙනි පරිච්ඡේදයේ 14 15 වෙනි පදේ. එතෙක් පටන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සුභාරංචිය දේශනා කරමින් යේසුස් වහන්සේ මෙසේ වදාළසේ. මොකද උන්වහන්සේ කිව්වේ? කාලය සම්පූර්ණ. දේව රාජ්‍යය අතලමිය. ස්වර්ග රාජ්‍යය අතලමිය. පසුතැවෙන්නේ මේ අදහස. ඔන්න ස්වර්ග රාජ්‍යය ගැන ප්‍රේමවන්තනි යේසුස් වහන්සේ කිව්වේ මොකක්ද කිව්වේ? ස්වර්ග රාජ්‍යය අතලමිය. උන්වහන්සේ කිව්වේ නෑ ස්වර්ග රාජ්‍යය කිලෝමීටර මෙච්චර ගානක් උඩ තියෙන්නේ අහවල් තැන තියෙන්නේ කියලා නෑ. යේසුස් වහන්සේ කිව්වේ කාලය පරිපූර්ණයි. ඇයි ඒ කාලය පරිපූර්ණයි කිව්වේ? දැන් පරිපූර්ණ වෙලා තියෙන්නේ. මොකද්ද පරිපූර්ණ උනේ? දෙවියන් වහන්සේ මෙච්චර කල් බලාවිදලා උන්වහන්සේගේ පුත්‍රයන් තුලින් යේසුස් වහන්සේ යමති නාමයෙන් දෙවියන් වහන්සේ මාංශවත් වුණා. ඕක තමයි
යුදෙව් ජනතාව බලාගෙන හිටියේ. පරණ ගිවිසුම පුරාවටම දිවිසිවරු ලබා කිව්වේ ඕකයි. මෙසියස් වහන්සේගේ පැමිණීම. දැන් යේසුස් වහන්සේ කියන කාලය සම්පූර්ණයි කියලා කියනකොට ප්‍රේමවන්තයනි එදා පරණ ගිවිසුම ලියවිලි කියාගෙන කියවපු යුදෙව් වරුන්ට එක තේරුම් ගන්න පුළුවන්. කාලය පරිපූර්ණයි. මොකද්ද කාලය? මෙසියස් වහන්සේගේ පැමිණීම. එනම් දේව පුත්‍රයන්ගේ පැමිණීම. කාලය පරිපූර්ණයි. දේව රාජ්‍ය අත්ළඟයි. The kingdom of God at hand. අත්ළඟයි. දැන් අත්ළඟයි කියනකොට කවුද ළඟ හිටියේ? දැන් යේසුස් වහන්සේ කියන දේව රාජ්‍ය අත්ළඟයි. කවුද ළඟ ඉන්නේ දැන්? කවුද මේක කියන්නේ? යේසුස් වහන්සේ අත්ළඟයි. මේ දුර නෙමෙයි. කියලා යේසුස් වහන්සේ කියනවා නුඹට මේ දේව රාජ්‍යට එන්න ඕන නම්, ඒ ස්වර්ග රාජ්‍යට එන්න ඕන නම් කාරණා දෙකයි. පසුතැවිලි වේ. අදහගන්න. පසුතැවිලි අදහගන්න. දැන් යේසුස් වහන්සේ කියන්නේ ඒකයි. කාලය පරිපූර්ණයි. දේව රාජ්‍යය අත්ළඟයි. පසුතැවිලි වේ අදහගන්න. දැන් මාදියා බලන්න හරියන්නේ නැහැ. ප්‍රේමවන්තයනි මොකක්ද වෙන්නේ? පණින්න. කොහෙන්ද පණින්නේ? ඉන්න රාජ්‍යය ස්වර්ග රාජ්‍යයට පණින්න. එතකොට ඒ පණින්න බ්‍රිජ් එක පාලන කවුද? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ දැන් කොහෙද ඉන්නේ? යේසුස් වහන්සේම කියනවා දේව රාජ්‍යය තියෙන්නේ අත්ළඟ. ඔබ මේ රාජ්‍යයේදී මේ රාජ්‍යෙට පැනනවා. මොකද්ද වෙන්නේ කියන්නේ? දෙවියන් වහන්සේගේ රාජ්‍යය හිමිවා. ලෝක පුරා පැවතෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යය. මේ ස්ථානයක් නෙවෙයි. මේක තත්ත්වයක්. Hallelujah. ප්‍රේමවන්තයනි ඒ කියන්නේ මේ බංකු ඉඳලා මම මෙහා වැදලා ගත්තොත් එහෙනම් මෙතනින් මෙහාට එන්නේ කියලා. මේ බංකු ඉඳලා මේ බංකුවට පණින එක නෙමෙයි. එයාගේ ජීවිතේ තිබෙනා වූ තත්ත්වය වෙනස් කර ගැනීමක්. එනම් අන්ධකාර රාජ්‍යයේ සිට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පණින එක. Hallelujah. Amen. දෙවියන් වහන්සේට ප්‍රශංසා. ප්‍රේමවන්තයනි අන්න ඒකයි මෙතන මේ අර්ථ දැක්වීම කියන්නේ එය මුළු විශ්වයේ දෙවියන් වහන්සේට හිමි බව. උන්වහන්සේ ඒ පාලනය කරන බව. උන්වහන්සේගේ රාජ්‍ය නීතිය පිළිගත් ජනතාවක් මේ අදහස් කෙරේ. හalleluya. හalleluya. ආමෙන්. වහන්සේට ප්‍රශංසා. නමුත් ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේගේ ඒ ඔරිජිනල් ඒ අරමුණ උන්වහන්සේගේ ඒ මූලික පදනම ඉලක්කය කැමැත්ත ආසාව ප්‍රේමවන්තයනි ඉටු වෙන නැතිකොට ඒක අනිත් පැත්ත පෙරලෙනකොට ඒක කන පිට හැරෙනකොට ප්‍රේමවන්තයනි මොකක්ද දේව වචනේ කියන්නේ උප්පත්ති පොතේ 6 වෙනි පදේ කියනවා ප්‍රේමවන්තයනි 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ කියන්නේ මොකක්ද කියන්නේ මිහි පිට කියන්නේ කොහොමයි මේ අපි ගැන කියන්නේ මේ අපි ගැන කියන්නේ මොකක්ද කියන්නේ මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා විතරම නපුරු සිතුවිල්ලේ කරලවන බව සම්විධාන මාසේ දුටු විට මිහි පිට මිනිසා මැවීම ගැන උන්වහන්සේ ශෝක වූසේක උන්වහන්සේගේ හදවත සොවින් පෙනේ. දේවචනේ කියන ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ දුක් වුණා. දෙවියන් වහන්සේ කනගාටු වුණා. මම මේ මිනිස්යව මවුපුව. ඇයි? බලන්න මොනතරම් අරමුණක් ඇතුවද දෙවියන් වහන්සේ මිනිස්යව මැව්වේ. ආයු කාලයක් නැහැ. හalleluya. මරණයක් කියන කිව්වේ නැහැ. හalleluya. දෙවියන් වහන්සේ මිනිස්යව මවලා ඒ උඹ වරෙන් අපි ගාවට කියලා ස්වර්ගයට ඇදලා ගන්න දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ සැලසුමේ ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ මිනිස්යව මවලා ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ රාජශ්‍රීය මිනිස්ය තුළට ගෙනල්ලා මේ මහා පොළොවට ගෙනල්ලා අපිට ඒ රාජශ්‍රීය තුළට එන්නට. හalleluya. දෙවියන් මම හිතන උඹට තේරුන්නේ නැහැ මම කියන්නේ. ප්‍රේමවන්තනි මෙතන උතුම් දෙයක්. ස්වාමීන් වහන්සේ මෙතන උතුම් දෙයක් දෙවියන් වහන්සේ කරේ. නමුත් ඒක නැති වෙනකොට දේව වචනේ කියන ප්‍රේමවන්තයනි ස්වාමීන් වහන්සේ තැවුණා දුක් වුණා. ඇයි මම මේ දේ කරේ? ඇයි මම මේ මිනිස්සුන්ව මැව්වේ? හැබැයි එක දෙයක් අපි දන්නවා ප්‍රේමවන්තයනි. ඒ දන්න දේ ගැන තමයි අපි මෙච්චර ගායනා කරන්නේ. උන්වහන්සේගේ ප්‍රේමය ගැන, උන්වහන්සේගේ කරුණාව ගැන. මොකක්ද අපි දන්නේ? කියන්නේ කොහොමද අපි දන්නේ මොකක්ද? දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේ
ස්වර්ගයේ එක ජාතික පුත්‍රයන් විරෝධ ලෝකට දේවා වදාළසේ. හලෙලූයා. එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා මොකක්ද වෙන්නේ? විනාශ නොවි සදාතන ජීවනය ලබන පිණිස. ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේගේ ඔරිජිනල් සරස්ව. විනාශ වෙන්නේ නෙමෙයි. සදාතන ජීවනය. ඒ කියන්නේ අමරණීය ජීවිතයක්. අවුරුදු 70ක් 80ක් නෙමෙයි. කොටිම කියනනම් ආදම් අවුරුදු 930ක් ජීවත් වුණා. දෙවියන් වහන්සේට සරස්වත් තිබුණේ නැහැ ප්‍රේමවන්තනි. ආදම් අවුරුදු 970ක් තියන්නේ නැහැ. උන්වහන්සේ ඒ ජීවිතයට, මනුෂ්‍ය ජීවිතයට ඉලක්කම දාලා තිබුණේ නැහැ. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසාය. ප්‍රේමවන්තනි කීකරු වෙන අය මෙතන කියන්නේ මොකක්ද? උන්වහන්සේ කියන්නේ අදහන අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ. උන්වහන්සේට කීකරු වෙන අයට මොකද්ද? සදාතන ජීවනය උන්වහන්සේ දෙන්නේ. හලෙලූයා. මොකද්ද දෙන්නේ? සදාතන ජීවනය. මොකද්ද දෙන්නේ? සදාතන ජීවනය. ප්‍රේමවන්තනි සදාතන ජීවනය අපිට ලැබෙනවා නම් ඒකට සුවේ අඩංගුද නැද්ද? ලෙඩ රෝග අඩංගුද නැද්ද? ලෙඩ රෝග අඩංගුද? නැත. ලෙඩ රෝග සමගද ලෙඩ රෝග රහිතද? අපි මොනවාරි බඩුවක් ගන්න කියද්දී දැන් බලන්න මේවා සහිතයි මේවා රහිතයි. සදාතන ජීවනයේ ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ දෙනකොට ඒක ලෙඩ රෝග සහිතවද ලෙඩ රෝග රහිතද? සදාතන ජීවනයේ කියලා කියන්නේ ප්‍රේමවන්තනි ලෙඩ රෝග නැහැ. දුක් වේදනා නෑ. ඒක නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ස්වාමීන් වහන්සේ ඕනේ නෑ ඒවා දෙන්න. ප්‍රේමවන්තනි අපි එහෙනම් අහන්න ඇයි එහෙනම් අපි ජීවත් වෙන ලෝකයේ දැන් ලෙඩ රෝග තියෙන අපේ දුක් වේදනා තියෙන්නේ ප්‍රේමවන්තනි අපි තාම ඒ වැටිච්ච තත්ත්වයෙන් අපි දැන් එනකොට අපි තාමත් ඉන්නේ මේ සදාතන ජීවනය ටේස්ට් කරන්න ඕන යුගයකයි. ටේස්ට් කරන්න ඕන යුගයකයි. අනේක සමහර ප්‍රේමවන්තනි යේසුස් වහන්සේගේ නැවත පැමිණීම අවශ්‍ය. ඒතර යේසුස් වහන්සේ නැවත පැමිණෙනකොට අපිට කියන්නේ බයිබලයේ මොකද්ද? දේව දූතයන් පිරිවරාගෙන ඒ හොරණ නාදයත් එක්ක උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාරනසේ හලෙලූයා. උන්වහන්සේ බැහැලා එනවා. උන්වහන්සේ බැහැලා එන්නේ අපි හැමදාම යාඥා කරන්නේ මොකක්ද? ස්වාමීනි වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ කොහෙද? මේ මහ පොළවේ ඉෂ්ට කරනසේක ලැබේ ඉෂ්ට කරනසේක්වා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මහ පොළවේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ රජ කරන තැන ඒ තත්ත්වය වගේම මේ අපි ඉන්න තැන අපේ ජීවිතේ එක රජ කරන්න සලස්වන්න ස්වාමීනි. හලෙලූයා. එතකොට ප්‍රේමවන්තනි අපි ස්වර්ගයට යනවා නැත්නම් ස්වර්ගයේ මහ පොළොවට එනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ සරස්. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. හලෙලූයා. මෙන්න මේ ක්‍රියාවලියේ ප්‍රේමවන්තනි දැන් දෙවියන් වහන්සේට සිද්ධ වෙලා තියෙනවා. ඒ උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාරන තෙක් ඒ අන්තිමයේ සිද්ධ වෙන තෙක් උන්වහන්සේගේ ඒ අන්තිම ජයග්‍රහී ගමන එන තෙක් ඇවිල්ලා ප්‍රේමවන්තනි දේ වචනේ කියනවා පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 22 සහ 23 වෙනි පදේ අන්තිමේදී මොකක්ද වෙන්නේ? යේසුස් වහන්සේ අපි ඔක්කොමලාව කාටද බාර දෙන්නේ? දෙවියන් පියාණන් වහන්සේට බාර දෙන්නේ. මොකටද බාර දෙන්නේ? තේජවන්ත ශරීරය දීලා දෙවි පියාණන් වහන්සේට බාර දෙනවා. මොකටද බාර දෙන්නේ? විනිශ්චය. විනිශ්චය. ඒකට අපිට මොන දෙන්න සිද්ධ වෙනවා. නමුත් ප්‍රේමවන්තයනි දැන් ස්වාමීන් වහන්සේ අපිට උන්වහන්සේගේ අනුග්‍රහය අපිට දෙන්නේ ප්‍රේමවන්තයනි ඇත්ත වශයෙන්ම ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න. ඔබට අවශ්‍ය කරන සුවය ඔබට අවශ්‍ය කරන මිදීම ගැන අඬ දෙවියන් වහන්සේට කනලා. දැන් උන්වහන්සේ කොහොමද ජීවත් වෙන්නේ? අප තුළයි. ඇයි? අපේ ශරීරය දෙවියන් වහන්සේගේ මන්දිරය. උන්වහන්සේ අප තුළ ජීවත් වෙමින් ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. මොකක් හරි එක්සිට් එකක් පිටව යෑම. ඉතින් මේක ගෝලයන්ට අත්දකින්න ලැබිච්ච ගමන්ම ගෝලයන් ගියා දේව මන්දිරේ. දේව මන්දිරේ යනකොට දේව මන්දිරේ හිටියා සුවයක් අවශ්‍ය මිනිස්සෙක්. කොරා
ඒ කොරෝ මිනිසයා ගාවට ගෝලය දෙන්න ගිහිල්ලා කියනවා පේතුරුස් කියනවා රන් රිදී මට නැත. මොකද කිව්වේ නමුත් මට ඇති දේ නුඹට දෙන්න. රන් රිදී මට නැත. මට ඇති දේ නුඹට දෙමි කියලා ප්‍රේමවන්තයනි එදා එහෙම කියලා පේතුරුස් දන ගහලා යේසුස් වහන්සේට යාඥා කරාද දෙවියන් වහන්සේට යාඥා කරාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දෙවි පියාණෙනි ඔන්න දැන් මම මේ මිනිස්යාට අත ගහන්නට යනවා ඔබ වහන්සේ ස්වාමීනි මේ මිනිස්යාව සුව කරන්න කියලා යාඥා කරාද නෑ මොකක්ද මේ මිනිස්යා කරේ මොකක්ද පේතුරුස් කරේ පේතුරුස් කෝ යේසුස් වහන්සේගේ නාමයෙන් නැගිටින්න සුවේ සදා යාඥා කරේ වත්ය අත දිගු කරා දන ගහලා එන්නේ නේ ප්‍රේමවන්තයනි බලන්න යේසුස් වහන්සේගේ ජීවිතය අරගෙන යේසුස් වහන්සේගේ සේවය අරගෙන බලන්න සේවයේදී ප්‍රේමවන්තයනි යේසුස් වහන්සේ හැමතිස්සෙම අන්සභාග රෝගියෙක් ගාවට ගිහිල්ලා කෙලිම කිව්වේ මොකද්ද නැගිටින්න අන්ධ මිනිහෙක් ගාවට ගිහලා යේසුස් වහන්සේ කෙලිම කිව්වේ මොකද්ද පෙනීම ලබන්න ගොළු පිහිරි මිනිහයා ගාවට ගිහලා යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ එපාතා ඇරේවා අනේ පියාණන් වහන්සේ මේ පුද්ගලයා පව් මේ මිනිස්සයා දුක් විඳිනවා. පියාණනි මේ මිනිස්සයාව සුව කරන්න කියලා යේසුස් වහන්සේ කිව්වද? නෑ. කොර මිනිස්සුම දැක්කම යේසුස් වහන්සේ මොකද කිව්වේ? පැදුර අරගෙන යන්න. තවත් පව් නොකරන්න. පැදුර අරගෙන යන්න. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා. ප්‍රේමවන්තයනි. ඒ වගේම තමයි යේසුස් වහන්සේ දැන් අපිට කියනවා යන්න සුව කරන්න. Haleluya. යක්කු දුරු කරන්න. ප්‍රේමවන්තනි යේසුස් වහන්සේ අපිට කියන්නේ නැහැ. ලෙඩෙක්ව දැක්කම පියාණන් වහන්සේට කනලව කරගෙන අඬන්න කියලා. මොකද යේසුස් වහන්සේ කියන්නේ? සුව කරන්න. යක්කු දුරු කරන්න. ප්‍රේමවන්තනි යකෙක්ව දැක්කම ප්‍රේමවන්තනි බය වෙලා පියාණන් වහන්සේට දනකටා යාත්‍රා කරගෙන ඉන්න කිව්වොත් මොකද වෙන්නේ? ඌ දැනගන්නවා අපි බය වෙලා කියලා. එතකොට ඌ එතන රජ කරන්නේ නැහැ. මොකක්ද යේසුස් වහන්සේ කිව්වේ? යක්කු දුරු කරන්න. සුව කරන්න. හalleluya. අනේක සම්ප්‍රේමවන්තයනි. පාවුල් තිමෝතියස් කියනවා බලන්න මොකක්ද කියන්නේ. ඔක්කොම කියන්නේ. දිවස් වැකි පැවසීමෙන් සභා මූලිකයන්ගේ අත්දැකීම් ඇතුව ඔබට දෙන ලද ආත්මික කර්ම භාවිතා කිරීම පැහැර නොහරින්න. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්තනි ස්වර්ගීය සුවය දෙවියන් වහන්සේ අපිට දානය කරන්න තියෙන්නේ මෙන්න මේ ආකාරයටයි. අපිව හිඟන්න බන්න නැහැ. හalleluya. අපිට තේරෙන්නේ නැහැ මම කියන දේ. අපිව හිඟන්න කරලා නැහැ. හalleluya. අපිව මොකද්ද මම කියන්නේ? කියන්නේ මාව හිඟන්නේ කරලා නැහැ කියලා කියන්නේ. ඉතින් කියන්නේ මාව හිඟන්නේ කරලා නැහැ. කියන්නේ මාව හිඟන්නේ කරලා නැහැ. ඔය ළඟින් එක්කනට කියන්නේ ඔබව හිඟන්නේ කරලා නැහැ කියලා ස්වාමීන් වහන්සේ. හalleluya. මොකද්ද දෙවියන් වහන්සේ කියන්නේ? ඔබට දෙන ලද ආත්මික කර්ම භාවිතා කිරීම පැහැර නොහරින්න. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේ. ප්‍රේමවන්තනි ඒ වරම ස්වාමීන් වහන්සේ අපිට දීපි කරයි. හalleluya. ආමෙන්. ඒක තමයි ස්වර්ගික සුවය ප්‍රේමවන්තනි. අපිව අතරමං කරලා නැහැ. අපිව අසරණ කරලා නැහැ. අපිව සෙකන්ඩ් කරලා නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි පරිස්සම් යොදු තනකුත් තියෙනවා. ඒකම පාවුල් තිමෝතියස් කියනවා පළවෙනි තිමෝති 5 වෙනි පරිච්ඡේදයේ මොකක්ද කියන්නේ? ඉක්මන් වී කිසිවෙකු හස්තාලේපනය නොකරන්න. මෙතන මේ හස්තාලේපනය කියන්නේ සිංහල බයිබලයේ තිබුණාද? මේක ඉංග්‍රීසි බයිබලයේ තියෙන්නේ do not lay hands. අත්තපන් එක. මොකටද අත්තපන්? සුවේ. ලෙඩ රෝග සුවේ. අත්තපන්. අත්තපන්කොට පාවුල් කියනවා තිමෝතියස් පුතේ ඉක්මන් වෙන්න නැතපා. ඒ ඉක්මන් වෙන්න එපා කියලා කියන්නේ. අනුන්ගේ වැරදි වලට පංගුකාරයෙක් නොවන්න. දැන් ඔක තමයි සිංහලෙන් තියෙන බයිබල්. හැබැයි ඉංග්‍රීසි බයිබලෙන් තියෙනවා දෙතන තියෙනවා do not participate in the sins of others. පව් තමන් වෙතට ගාව ගන්න එපා. මොකද්ද මෙතන කියන්නේ? පරිස්සම් වෙන්න. ස්වාමීන් වහන්සේ අපිට මේ වරම දීලා තියෙනවා. හalleluya. කියන්නේ වරම මට දීලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මොකක්ද ඒ වරම?
අත්තබය ලෙඩ රෝග වලට අනකරන. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ප්‍රේමාන්තික මේ වරම දීලා තියෙන තිමෝතිස්ට කියන්නේ ඒකයි. මේක පාවිච්චි නොකර හිටියොත් මේක මොට්ට වෙනවා. මේක මොට්ට වෙනවා. ඒ දෙවියන් වහන්සේගේ උතුම් දායකයෙක් එක දෙවියන් වහන්සේගේ උතුම් සලස්ම. හැබැයි මොකක්ද කියන්නේ? ඉක්මන්ගේ කිසියෙකු හස්තාලයකදී නොකරන්නේ කියන්නේ අත්තමයි කියන පරිස්සම් වෙන්න. අනුන්ගේ වැරදිවලට පංගුකාරයෙක් වෙන්න එපා. Do not participate in the sins of others. ඔබ පිරිසිදුව ඉන්න. මොකද කියන්නේ? ඔබ පිරිසිදුව ඉන්න. අපි පරිස්සම් වෙන්න තැනක් තියෙනවා. මට මතකයි ප්‍රේමවන්තනි දවසක් එක්කෙනෙක් ඇවිල්ලා මට කිව්වා පාදුනාංශේ කවදාවත් මට ආපු නැති ලෙඩක් මගේ ලෙඩේ මොකක්ද කියන කැමති නෑ මට ආපු නැති ලෙඩක් මට දැන් හැදිලා තියෙනවා. ඉතින් මාත්‍ය ප්‍රශ්න ඇහුවා දැන් ඔය වෛද්‍යවරු අහන විදිහට මාත්‍ය ඇහුවා මේ පරම්පරාවෙන් එහෙම ආපු ලෙඩක්ද? අපෝ නෑ පාදුනාංශේ මට පරම්පරාවේ කාටවත් නෑ ලෙඩේ. කොහෙන් ආවද මන් දන්නේ ඒක පක්තමේ ලෙඩේ මට ආවා කියලා. ඉතින් ඊට පස්සේ මම එයාත් එක්ක කතා කරගෙන හිටියා ගොඩක් වෙලා. ඊට පස්සේ මොකද මම දන්නවා එයා ගොඩක් අයට යාඥා කරන පුද්ගලෙක්. හැබැයි මොකක්ද වෙලා තිබ්බේ ප්‍රේමවන්තනි? එයා කොහොම හරි තවත් පුද්ගලෙකුට යාඥා කරලා තියෙනවා. අත තබලා යාඥා කරලා තියෙනවා. මොකක්ද හේතුවකට ඒ යාඥා කරපු වෙලාවෙ ඉඳන් තමයි ඒ පුද්ගලයාගේ ලෙඩේ මෙයාට ආවේ. ප්‍රේමවන්තනි මේක ඇත්තට වෙච්ච දෙයක්. ඒක ඔයගොල්ලෝ අපෝ ඊට පස්සේ නම් කාටවත් අත තියන්නේ. ඒ අම්බෝ නිකන් ඉල්ලම් පරිප්පු කන්න ඕනේ නෑ නේද? නෑ ප්‍රේමවන්තේනි. දෙවියන් වහන්සේ මේ වරම අපිට දීලා තියෙන්නේ පාවිච්චි කරන්නයි ආශිර්වාදයක් වෙන්නයි. හලෙලූයා. හැබැයි ඒ වගේම අපිට කියන පරිස්සම් වෙන්න. ඇයි? නුඹ පිරිසිදුව ඉන්න. ඔබ පිරිසිදුව ඉන්න. ඔබ පිරිසිදුව ඉන්නවා නම් ප්‍රේමවන්තේනි ස්වාමීන් වහන්සේ ස්වර්ගීය සුවය ඔබටයි මටයි දෙනවා වගේ මා තුලින් අන්‍යයන්ට ඒක ලැබෙන්න සලස්වනවා. ආමෙන්. හලෙලූයා. ආමෙන්. දැන් මේ සුවය ලැබෙන්න සලස්වනවා කියලා කියන්නේ ප්‍රේමවන්තේනි අපි අඬ දෙවියන් වහන්සේ ඉදිරියේ කඳුළු සලසල අඬ අපි අසරණ වෙලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි අඬන්නද කියන්නේ? නෑ. මම ඒකයි කිව්වේ ප්‍රේමවන්තේනි. දෙවියන් වහන්සේ අපි ඒ විදිහට ගන්න බවටපත් කරලා නෑ. උන්වහන්සේගේ සුවය අපි හිතමන් ඉල්ලන්න ඕනේ නෑ. සමාවෙන්න මේක කියනවා. ඇයි දෙවියන් වහන්සේ මාව ඉල්ලන්නේ කරලා නෑ. උන්වහන්සේ මට දීලා තියෙන වරම gift tag දීවනාව. හලෙලූයා. ප්‍රේමවන්තනි ඒ දීවනාව තුලින් දෙවියන් වහන්සේගේ සැලැස්ම මොකක්ද? දෙවියන් වහන්සේගේ සැලැස්ම අපි ස්වර්ගයට ආරින්නද? හලෝ අපි ස්වර්ගයට ආරින්නද? නෑ ප්‍රේමවන්තනි. ස්වර්ගයට ආරින්න නෙමෙයි. ස්වර්ග රාජ්‍යයේ මේ ලෝකේ ස්ථාපිත වෙන තාක්කල් ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්නා වූ දේව දරුවන්ට අර පහත්කමේ ශරීරයේ තියෙන නිසා අර තේජවන්ත ශරීරය ලැබෙන කල අපි දුක් විඳිනවා නම් අපි ලෙඩ රෝග වලට අහු වෙලා ඉන්නවා නම් ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ ඔබටයි මටයි මේ වරම දීලා තියෙනවා. මොකක්ද? සුවය උදෙසා යාඥා කරන්නද? හලෝ යාඥා කරන්නද? නෑ. දැන් හුඟක් කරන්නේ ප්‍රේමවන්තනි අපිට ටෙලිෆෝන් කෝල් එන්නේ අනේ පාත්තුනාසේ මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම දෙයක් තියෙනවා අපි කියලා යාඥා කරන්න. ඕම හොඳයි. දැන් මම මේක කිව්වා කියලා ඊපස්සේ එහෙම කරන්නේ නැතුව ඉන්න එපා. කියන්නේ ඕගොල්ලෝගේ අවශ්‍යතාවයන්ද අපි යාඥා කරනවා. නමුත් ප්‍රේමවන්තන මතක තියාගන්න ඕන. දෙවියන් වහන්සේ ඔබටයි මටයි දීලා තියෙන්නේ ඔබයි මමයි කැඳවලා තියෙන්නේ ඊට වඩා උතුම් දෙයකට. හලෙලූයා. ගාන්න පුරේ ස්වාමීන් වහන්සේ. අනේ නිසා ප්‍රේමවන්තනි අයි පාරක් එක කිව් ඔක්කොම එකම දිවස් එක්ක ගැටීමේ සභාමුඛිකයන් කිය අත්දැකීමේ ඇතුව ඔබට දෙන ලද ආත්මික කියන්නේ මට දෙන ලද ආත්මික වරම භාවිතා කිරීම පැහැර නොහරිමි කියන ඔක්කොම අයි පාරක් කියන්නේ දිවස් එක්ක දැවසීමේ සභාමුඛිකයන් අත්දැකීමේ ඇතුව මට දෙන ලද ආත්මික වරම භාවිතා කිරීම පැහැර නොහරිමි. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා.
වශයෙන් කියන්නේ. ඉතින් යක්ෂයා ඇවිල්ලා යේසුස් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ඔබත් මමත් අතර මොන ගණ දෙනුවක්ද අපිට වද දෙන්න නැතුව කරුණාකර මෙතනින් යන්න. මොන ගණ දෙනුවක්ද? යක්ෂයාට සමග අපිට ගණ දිනු කරන්න එපා කියලා කියනවා. ඒ වගේම තමයි ප්‍රේමවන්තයෙක්. ස්වානික සුවේ ගැන කතා කරනකොට මතක තියාගන්න ලෙඩත් එක්ක ගණ දිනු කරන්නත් එපා. ලෙඩ රෝග සමග ගණ දිනු කරන්න එපා. මම මේකෙන් කියන්නේ කොහොමද දන්නවද? දැන් අපි ප්‍රෙෂර් ගැන කියනවා නම් මම කියන්නේ මගේ ප්‍රෙෂර්. ඊගාට දියවැඩියා රෝග ගැන කියනවා නම් බ්ලඩ් ෂුගර් ගැන කියනවා නම් මගේ බ්ලඩ් ෂුගර් කියන්නේ නැද්ද? කියන්නේ නැද්ද? මගේ ප්‍රෙෂර්, මගේ බ්ලඩ් ෂුගර්, මගේ කැන්සර්, මගේ හાર્ට් කියන්නේ මට හදවතක් තියෙනවා කියලා නෙමෙයි. මගේ හાર્ට් එක ප්‍රශ්නයක්. මගේ හાર્ට්. මොකද්ද මේකෙන් කරන්නේ ප්‍රේම? අපි යක්ෂයා විනාශ කරනවා. අපි සාතන්ව විනාශ කරනවා. අපි දෙවියන් වහන්සේට දුක් දෙනවා. ඇයි? දේව සැලැස්මේ නෙමෙයි. දේව කැමැත්තත් ඒක නෙමෙයි. දේව කැමැත්ත මොකද්ද? මම නුඹලාට දීලා තියෙන වරම පාවිච්චි කරන්නට බය වෙන්න එපා. හලෙලූයා. ආමෙන්. ඒ නිසා ප්‍රේමවන්තනි මතක තබා ගන්න. අපි ලෙඩ රෝග ගැන අපි ගණ දිනු කරන්න යන්න එපා. ඒක මක්ක අයිති කරන්න යන්න එපා. වෙලා තියෙන ප්‍රේමවන්තනි අද කාලේ ගොඩක් මිනිස්සුන්ට මේක ෆැෂන් එකක්. මේක ඒ සමහර මිනිස්සු හරි ආසයි කියන්නේ මට ඩයබටික්. මගේ පප්පගේ මම්මගේ ආපු දේවල්. Oh I'm a diabetic. I'm a heart. හැමෝම දන්නවා heart තියෙනවා කියලා. නමුත් ඒක නිකන් උච්චාරණයට කියන්නේ. ප්‍රේමවන්තනි එහෙම කියන්න කවුද දුක් වෙන්නේ? දෙවියන් වහන්සේ. ඇයි? දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලැස්ම ක්‍රිස්තු ශරීරයේ දුක් විඳීම නෙමෙයි. නමුත් අපිට දීලා තියෙන තරම පාවිච්චි කරන්න. හලෙලූයා. ප්‍රේමවන්තනි බලහත්කාරයෙන්ගේ රෝගයිත කරගන්න. ඒ වරම පාවිච්චි කරන්න. දැන් අද අපිට තාම ඉච්චරම අවසරයක් නැහැ ඔයගොල්ලෝ ඉස්සරහට ගෙන්නලා අත තියලා යාක්ෂා කරන්න. ඒ වගේම ප්‍රේමවන්තයනි ඒක කරන්න බැරි නම් ඇත්තටම අපිට ලොකු හාස්කම් අත්දැකීමක් ලබන්න තිබුණා. මම දැන් ඔයගොල්ලෝ කිව්වොත් මේ විශ්වාසයෙන් ඔයගොල්ලෝ එකිනෙකට අත තියලා යාක්ෂා කරන්න. සංගමලා තිබිච්ච ඔයගොල්ලෝගේ ඒ තරන්ත ඉදිරියට එන්න තිබුණා. ඒක කරන්න. ඒක අපි කරලා තියෙනවා. අපේ ගෝලත් පුහුණුවේදී අපි ඒක කරනවා. ගොඩක් අය ඒක අත්දකලා තියෙනවා. මම හිතන්නේ මෙතනත් ඉන්න ඒක අත්දකපු ගොඩක් අය ඉන්නවනේ. අත්දකපු අත්දැකලා හොඳට අත්දැකලා. හලෙලූයා. මම එකක් කියන්නම් අන්තිමට ඉවර කරන්න ඉස්සෙල්ලා. මම එකක් කියන්නම්. කුංචි ළමයි දෙන්නෙකුට වෙච්ච දෙයක්. ඒ ගෝලත් පුහුණුවේ ජූනියර් ඩිසයිපල්ෂිප් ට්‍රේනින් එක පළවෙනි එක තිබ්බේ අපේ ගෙදර. ඒ තීරුළු ප්‍රේමවන්තනි ළමයි ඔක්කොම හිටියේ කුංචි ළමයි. එතන ඒ ළමයිව දැම්ම ගෲප්ස් වලට 4 දෙනා. එතන මිස්ටර් කණ්ඩායමක් හිටියේ ළමයි. ලංකා සභාවෙන් හිටියා, මෙතෝදිස් සභාවෙන් හිටියා, රාතවත්තේ මොට්ටුමුල්ලේ පානදුරේ මෙහෙම ඇවිල්ලා. අනුමතකයි ප්‍රේමවන්තයනි එක ලංකා සභාවට අයිති ගෑනු ළමෙක්, මෙතෝදිස් සභාවට අයිති තව ගෑනු ළමෙක්. මේ නංගි මේ චූටි නංගි යාට මම හිතන්නේ අවුරුදු 12ක් විතර ඇති. තව ගෑනු ළමෙක් හිටියා යාට අවුරුදු 15ක් විතර ඇති. එයා මුළු වැඩසටහන වෙලාවෙම ඉතින් කන්නඩි දාලා. දැන් මේගොල්ලෝ හතර දෙනා කණ්ඩායමකට ඇරි අත තමයි යාඥා කරන්න ඕගොල්ලෝ දන්නේ නැති දෙවියන් වහන්සේ ඕගොල්ලන්ට දීලා තියෙන දීමනාව හඳුනා ගන්න කියලා. හැබැයි මේ කණ්ඩායම වලට බෙදුවේ හඳුනන්නේ නැති ඒවා මික්ස් කරලා. මේ හතර දෙනා හිටපු කණ්ඩායම අර ලංකා සභාවේ කුංචි ඥාන ළමයා මෙතෝදිස් සභාවේ ඒ අවුරුදු 15 ගෑනු ළමයාට යාඥා කරන උඩරට තියෙනවා. දැන් ඒගොල්ලෝ මොකක්වත් කතා බහ කරන්නේ නැහැ. මං මොකක් ගැනද යාඥා කරන්නේ ඒව ඇහුවෙත් නැහැ. සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධ වෙලා දෙවියන් වහන්සේ මඟ පෙන්වන විදිහට යාඥා කරන්නේ කොච්චරයි. ප්‍රේමවන්තනි යාඥා කරලා ඉවර වුණා. අයිපාරක් ඒගොල්ලෝ ආව වැඩසටහන. ආවම කන්නඩ දාගෙන හිටපු ගෑනු ළමයා ඒ දුව අඬනවා. මං ආවෙයි මොකක්ද ප්‍රශ්නේ? නෑ ෆාදර් මොකක්ද වෙලා? මොකක්ද වෙලා තියෙන්නේ?
එයා යාඥා කරපු දුවට කතා කරලා හොදුවේ. දැන් වට තේරෙනවද මොකද්ද වෙලා තියෙන්නේ කියලා? මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රේමවන්තයනේ අර චූටි දුවට දෙවියන් වහන්සේ දීලා තියෙන සූකිරීමේ දීමනාව. හලෙලූයා. නමුත් එයා දැනගෙන හිටියේ නැහැ. අපි ගොඩක් අය ඔබ දන්නේ නැහැ. දැනගන්න නම් මොකද්ද කරන්න ඕන? දොස්තරගෙන් අහන්න. නෑ මොකද්ද කරන්න ඕන? ඒක ක්‍රියාත්මක කරන්න. ඒකයි පාවුල් තිමෝතියස්ට කිව්වේ. ඔබ හංගන් ඉන්න එපා. ඔබ ක්‍රියාත්මක කරන්න. ලස්සන වැඩේ ඒක නෙමෙයි. ඊට පස්සේ අර පුංචි දුව දවසක් දුවගෙන ඇවිල්ලා එයා මට කියන්නේ මාමි කියලා. මාමි හරි වැඩක් වුණා. මොකක්ද? අපේ ගෙදර ඉන්න බල්ලට අස්තනෙක වුණා. මම මොකද උනේ? මං එයාගේ උඩට ගිහලා ආඥා කරා බල්ලා සුව වුණා. දෙවියන් වහන්සේ ප්‍රශංසා ප්‍රේමවන්තයනි අය දැනගත්තා ඇක්සෝකිරීමේ දීමනාව දෙවියන් වහන්සේ දීලා තියෙනවා. නමුත් අද මට ඒක ඔයගොල්ලොත් එක්ක කරන්න බෑ. මොකද අපි තාම දුරස්ත භාවය රැකගෙන නමුත් ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ අපිට හැමෝටම ඒ දීමනාව තුළ ඒ ස්වාභාවික සුවේ උන්වහන්සේ දෙනවා අපිව පාවිච්චි කරනවා. ආමෙන්. නැගිටිමු. අපි ඇස් දෙක පියාගෙන මේ වෙලාවේ දෙවියන් වහන්සේ ඔබට දීමනාව දීලා ඉවරයි කියලා හිතන්න. ඔබ මෙලේ කරන්න. ඔබ විශ්වාස කරන්න. ඒස ස්වාමීන් වහන්සේව පාවිච්චි කරන්නට යනවා. ඔබ පාවිච්චි කරන්න යනවා. මොකද දෙවියන් වහන්සේ නම් දන්නේ නෙමෙයි. දෙවියන් වහන්සේ කෑගෝ ගහන්න නෙමෙයි. නමුත් ඔබට දීලා තිබෙනා දීමනාව කඩකොඩගෙන ඒ ස්වර්ගික උරුමකාරයෙක් හැටියට ඔබ උරුමකාරයෙක්. ඒ ස්වර්ගික උරුමකාරයෙක් හැටියට ස්වර්ගික සුවේ ඔබ ලබන්න අන්‍යයන්ට දෙන්න. ඒ සාපාවුල් ඉතින් තිමෝතියස්ට කිව්වාගේ පුතේ ඒ වරම පාවිච්චි කරන්න. ඔබට දෙන ලද ආත්මික වරම භාවිතා කිරීම පැහැර නොමගින්. දෙවියන් වහන්සේගේ දීමනා අත්හදා බලන්න ප්‍රේමවන්තයෝ. දෙවි පියාණනි රෝමන්ස අපොස්තලස් කරනස්. ස්තුති වේවා ස්වාමී. සීල ගෞරවය වහන්සේට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැනගන්න ස්වාමීන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පියවූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ශුද්ධාත්ම වහන්සේගේ සහභාගීකම අප සියලු දෙනා සමග දැන මත සදා කාලයක් පවතිනවා. ආමේන්. Berjaya sepitai, tapi tahu rendah.